හරි. අපි අද පාඩම් පටන් ගමු. විශේෂීකරණය කියන මාතෘකාව අපි කතා කරගෙන ආවේ. විශේෂීකරණය. අපි ඉංග්‍රීසියෙන් කියු මේකට ස්පෙෂලයිසේෂන්. නේද? ස්පෙෂලයිසේෂන්. ස්පෙෂලයිසේෂන්. මොකද්ද මේ විශේෂීකරණය කියලා කියන්නේ? මේකට කියපු වෙන නමක් තමයි පුතේ විශේෂ ප්‍රාගුණ්‍ය කියලා කියනවා. ශ්‍රමයේ විශේෂ ප්‍රාගුණ්‍ය වෙනවා කියලා කියනවා. මොකද්ද අපි විශේෂීකරණය කියලා කියන්නේ? විශේෂ ප්‍රාගුණ්‍ය නැත්නම් විශේෂීකරණය කියලා කිව්වේ මම කිව්ව මෙන්න මේ වගේ දෙයක්. මේකේ කොටස් කීපයක් තියෙනවා මම ඒක පස්සේ සාකච්ඡා කරන්නම්. අපිට මෙතනදී වැදගත් වෙන්නේ ශ්‍රමයේ සම්බන්ධ විශේෂීකරණය. ඒ කියන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකදී කිසියම් කාර්යයක් සම්බන්ධයෙන් දක්වන විශේෂීකරණය. ඒක තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඉතින් මෙතෙන්දී වැදගත් වෙන්නේ ආන්ගේ කියන විශේෂීකරණය. මොකද්ද පුතේ විශේෂීකරණය කියලා කියන්නේ? කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ කිසියම් ශ්‍රමිකයෙක් හෝ ශ්‍රමික කණ්ඩායමක් නිශ්චිත එක කාර්යයක දිගින් දිගටම අඛණ්ඩව නියැලෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ විශේෂීකරණය වෙනවා කියලා. ඒ කියන්නේ එකම දේ දිගින් දිගටම කරන එක. දැන් ඒක තමයි අපි මේ කාර්ය සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍යයක් වෙනවා කියලා කියන්නේ. විශේෂීකරණයක් වෙනවා කියලා අපි කියනවා. දැන් මම එක උදාහරණයක් කිව්වා. දැන් බලන්න විශේෂඥ වෛද්‍යවරු හෘද රෝග පිළිබඳ විශේෂඥවරු ඉන්නවා. ඊළඟට දන්ත රෝග පිළිබඳ විශේෂඥවරු ඉන්නවා. අක්ෂි රෝග පිළිබඳ විශේෂඥවරු ඉන්නවා. නීතිඥවරු ඉන්නවා. ගණකාධිකාරීවරු ඉන්නවා. එතකොට මේ අය විශේෂීකරණය වෙලා ඉන්නේ ඒ ශේෂ්ත්‍රය තුල. නේද? පුතේ ඔයාලගේ මයික් මං මියුට් කරන්නම්. නැත්නම් මට පාඩම කරන්න බෑ. අවශ්‍යයි හිටියොත් අර ඔයාලගේ මේ හෑන්ඩ් සිග්නල් එකකින් එන්න. නැත්නම් අමාරු වැඩේ කරගෙන යන්න නේද? හරි? right. දැන් අපි මෙහෙම හිතමුකෝ. විශේෂඥ වෛද්‍යවරු ගත්තාම පුතේ දැන් හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා හෘද රෝග පිළිබඳ විතරයි එයා උනන්දුවක් දක්වන්නේ දීර්ඝ කාලයක් තුල. ඒ නිසා හෘද රෝගයක් සම්බන්ධයෙන් බෙහෙතක් ගන්න ගියොත් එයා ගාවට තමයි අපි යන්න ඕනේ. මොකද එයා තමයි මේ රෝගය පිළිබඳ නිවැරදිම දැනුමක් තියෙන කෙනා. අපි දත් පිළිබඳ රෝගයකට බෙහෙතක් ගන්න හෘද රෝගය පිළිබඳ විශේෂඥයා ගාවට ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් ඇයි එහෙම අපි කරන්නේ? එයා ඒ ශේෂ්ත්‍රය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන කෙනෙක්. විශේෂීකරණය වෙච්ච කෙනෙක්. දැන් බලන්න අපි නීති උපදේශයක් ගන්න වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා හරියන්නේ නැහැ. ඒකට අපි යන්න ඕනේ නීතිඥවරයෙක් හම්බෙන්න. ගිණුම්කරණය පිළිබඳ නැත්නම් ගණකාධිකරණය පිළිබඳ දැනුම ලබා ගන්න අපි ගණකාධිකාරීවරයෙක්ව හම්බෙන්න ඕනේ. නේද? එතකොට එයා තමයි මේ කාර්ය සම්බන්ධයෙන් විශේෂීකරණය වෙච්ච කෙනා. පුතේ අන්න ඒකට තමයි අපි කියන්නේ විශේෂීකරණය වෙනවා කියලා. ඒ කියන්නේ විශේෂීකරණය කියන එකේ අදහස වෙන්නේ කිසියම් නිශ්චිත කාර්යයක දිගින් දිගටම අඛණ්ඩව නියැලීම කියන එක. ඒ හින්දා මේකට කියනවා ඇත්තටම කාර්ය විශේෂීකරණය කියලා. මේකට කියන්නේ කාර්ය විශේෂීකරණය. කාර්ය විශේෂීකරණය. ඇයි අපි එහෙම කියන්නේ මේ විශේෂීකරණයේ තව තියෙනවා ප්‍රභේද කීපයක්. ඒ එක කාර්ය විශේෂීකරණයේ තව එකක් තියෙනවා ආයතනික විශේෂීකරණය. ආයතනික විශේෂීකරණය කියලා එකකුත් තියෙනවා. ආයතනික විශේෂීකරණය. ඊළඟට තව එකක් තමයි ප්‍රාදේශීය විශේෂීකරණය. ප්‍රාදේශීය විශේෂීකරණය. ඊළඟට තව එකක් අපි ගත්තොත් ජාතික විශේෂීකරණය. ජාතික විශේෂීකරණය. හරි. මොනවද මේ කියන්නේ? කාර්ය විශේෂීකරණය, ආයතනික විශේෂීකරණය, ප්‍රාදේශීය විශේෂීකරණය, ජාතික විශේෂීකරණය. දැන් මේ වගේ එක එක අර්ථකථනයන් වෙනස් පුතේ. දැන් අපි ගත්තොත් එහෙම කාර්ය විශේෂීකරණය කියලා කියන එක තමයි අපි ඔය දැන් කිව්වේ. මොකද්ද කාර්ය විශේෂීකරණයේදී වෙන්නේ? කිසියම් ශ්‍රමිකයෙක් හෝ ශ්‍රමික කණ්ඩායමක් වෙන්න පුළුවන්. නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම අඛණ්ඩව නියැලෙනවා නම් ඒ කියන්නේ ඒ කාර්ය සම්බන්ධයෙන් විශේෂීකරණය වෙලා තියෙනවා නම් ඒකට තමයි කියන්නේ කාර්ය විශේෂීකරණය. ඒකට උදාහරණ තමයි මම ඔය කිව්වේ විශේෂඥ වෛද්‍යවරු, ගණකාධිකාරීවරු, ඊට පස්සේ මූල්‍ය කළමනාකරුවන් නේද? නීතිඥවරු ඒ කාර්යයක් සම්බන්ධ විශේෂීකරණය. දැන් ඊළඟට මෙයා අපි කතා කරේ නෑ
ආයතනික විශේෂීකරණය කියන්නේ මොකද්ද? ආයතනික විශේෂීකරණයක් කියන්නේ පුතේ යම් නිශ්චිත ආයතනයක් නිශ්චිත නිෂ්පාදනයක් හෝ බෙදා හැරීමේ කටයුත්තක් හෝ ඒ කියන නිශ්චිත කාර්යයක් සම්බන්ධයෙන් ආයතනයක් විශේෂීකරණය වෙලා තියෙනවා. එක්ක භාණ්ඩයක් සම්බන්ධයෙන් නැත්නම් සේවාවක් සපයන්න. එහෙම නැත්නම් මොනවා හරි බෙදා හැරීමේ කටයුත්තක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයකට ඒ ආයතනයේ දිගින් දිගටම ඒ වැඩේම කරන හින්දා විශේෂීකරණය වෙලා තියෙනවා. දැන් උදාහරණයක් මම ඔයාගෙන් අහුවොත් ඔයාට අග්ගාලා කියනවා. දැන් ඔයා හිතන්න මැලිබන් කියන නම ඇහිච්ච ගමන් ඔයාට මතක් වෙන්නේ මොනවද? මෝටර් සයිකල්ද? නෑනේ පුතා. මැලිබන් කියලා කියපු ගමන් බිස්කට්. මංචි කියපු ගමන් බිස්කට්. ඇයි ඔයාට එහෙම මතක් වෙන්නේ? ඔයාලා දකින්නේ මේ ආයතන දිගින් දිගටම ඒ ආශ්‍රිත නිෂ්පාදන තමයි එවලා තියෙන්නේ. නේ? එතකොට එයාලා විශේෂීකරණය වෙලා තියෙන අන්න ඒ වගේ නිෂ්පාදන වලට. දැන් අපි ගත්තොත් ටොයෝටා කියන නම ඇහිච්ච ගමන් එතනදී බිස්කට් මතක් වෙනවද? නෑනේ. එතනදී මෝටර රථ. නේ? දැන් බජාජ් කියපු ගමන් ත්‍රිවිල්. අන්න ඒ වගේනේ. එතකොට බලන්න ඒ ආයතනික විශේෂීකරණය. ඒ කියන්නේ නිශ්චිත ආයතනයක් නිශ්චිත නිෂ්පාදනයක් සැපයීම හෝ බෙදා හැරීමේ කටයුත්තක් සම්බන්ධයෙන් දිගින් දිගටම අඛණ්ඩව නියැලෙනවා නම් අන්නේ ආයතනයේ අදාළ නිෂ්පාදිතයේ සම්බන්ධයෙන් විශේෂීකරණය වෙලා තියෙනවා කියලා අපි කියනවා. ඒකට අපි කියනවා පුතේ ආයතනික විශේෂීකරණය. ඊළඟට අපි බලමු ප්‍රාදේශීය විශේෂීකරණය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙහෙම. ඔන්න ඉස්සරලාම කාර්ය විශේෂීකරණයකට අපි පුජ්‍යල විශේෂීකරණය කියලා කියනවා හොඳේ. පුජ්‍යල විශේෂීකරණය. ඊළඟට ආයතනය. ප්‍රාදේශීය විශේෂීකරණය කියන්නේ දැන් අපේ රටේ නිශ්චිත ප්‍රදේශයක් විශේෂීකරණය වෙලා තියෙනවා නිශ්චිත භාණ්ඩයක් නිපදවීම හෝ බෙදා හැරීමේ කාර්යයක් සම්බන්ධයෙන්. දැන් උදාහරණයක් මෙහෙම ඔන්න අහගන්නකො. දැන් අපි ගත්තොත් රත්නපුර කියපු ගමන් අපිට මතක් වෙන්නේ මොනවද? වීද නෑනේ මැණික් නේ. රත්නපුර මැණික්. ඊළඟට අපි ගත්තොත් එහෙම තව ගත්තොත් පොළොන්නරුව අනුරාධපුර ගොඩාක් ෆේමස් වෙලා තියෙන්නේ. සහල් නිෂ්පාදනයනේ. ගොඩාක් අපේ පොළොන්නරුවේ අනුරාධපුරෙන් තමයි මුළු රටටම වගේ සහල් සැපයීම කරන ගොවියෝ වීමෝල් හිමියෝ ඉන්නේ නේ. ඒ නිසා ඒ අය දැන් පොළොන්නරුව ෆේමස් වෙලා තියෙනවා අන්න සහල් නිෂ්පාදිත. එතකොට දැන් අපි ගත්තොත් තේ පොල් රබර් වලට නේ. දැන් තේ ගත්තොත් කොළඹ කුරුණෑගල හලාවත ඒ කියන්නේ පොල් ත්‍රිකෝණය වගේ. නේද? එහෙම අපි අතීතයේ නැත්නම් අපි ඉගෙනගෙන තියෙනවා. නේ. එතකොට දැන් බලන්නකෝ ඔයා දැන් කිරි වවුල ගත්තොත් පිත්තල බඩු නිෂ්පාදන වලට. ඒ වගේ අර ඔයා ඉගෙනගෙන ඇති නේ විවිධ ප්‍රදේශ තියෙනවා පුතේ. ඒ ප්‍රදේශවල යම් විශේෂත්ව නැත්නම් විශේෂීකරණයක් වෙලා තියෙන දේවල් තියෙනවා. සමහරට ස්වභාවික නිෂ්පාදන වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල් වෙන්න පුළුවන්. නේද? ඊට පස්සේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩය සම්බන්ධයෙන් නැත්නම් අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ඒ පැත්ත පේමස් වෙලා තියෙනවා. ඒකට ඒව පුතේ අන්න දැන් කජු තියෙනව නේද? ඔයාලා දැකලා ඇති අර කොළඹ මෙහෙම යනකොට හම්බෙන්නේ කජුගම කියලා. පාරයිනේ අර ගෑන් ළමයි ළමාසාරි එහෙම ඇඳගෙන විකුණන්නේ කජු නේ. කජුගම මතක නැත්නම් ඒක එක දවසක් හරි ගිහිලා තියන අය ඇති නේ. ඒකට ඒ බලන්නකෝ ඔයාලා මේ විශේෂීකරණය වෙලා තියෙන්නේ එක එක නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රදේශයක්. ඊළඟට ජාතික විශේෂීකරණය කියන්නේ මොකක්ද? නැෂනල් එක. දැන් මේකේ පුද්ගලික ආයතනයක් ප්‍රදේශයක් එහෙනම් මෙතන රටක්. යම් නිශ්චිත රටක් කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවක් නැත්නම් බෙදා හැරීමක් සම්බන්ධයෙන් විශේෂීකරණය වෙලා ඉන්න තත්ත්වය. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ සෞදි අරාබිය, කුවේට්, ඩුබායි වගේ මැද පෙරදිග රටවල් මොනවටද ගොඩක් විශේෂීකරණය වෙලා තියෙන්නේ? ඛනිජ තෙල් වලටනේ. ඛනිජ තෙල් වලට. අපි ගත්තොත් ලෝකයේ හොඳම ඔරලෝසු තියෙන්නේ ස්විට්සර්ලන්තේ. හොඳම ඔරලෝසු තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ජපානයේ වගේ රට මෝටර රථනේ. මෝටර රථ කිව්වොත් ජපානයෙන් එන කෑල්ලක් හරි කමන්නේ මෝටර රථ. අන්න වටිනවනේ. ඒ නිසා අන්න රටවල් විශේෂීකරණය වෙලා තියෙනවා. මම ඒ උදාහරණ කිව්වේ. ඒතර දැන් ශ්‍රී ලංකාවේ නම් මොනවද කියලා කියන්න බෑ හරියට. මේ ඇඟලුම් වලට වගේ තමයි අපි නම් දැන් අපනයන ආශ්‍රිතව තියෙන්නේ. නමුත් ඇඟලුමුත් ඉතින් මහා පරිමාණෙන් නෑ. නමුත් ලංකාවේ ටිකක් හරි ඉහළින් තියෙන ඇඟලුම් නිෂ්පාදනයේට. තේ පොල් රබර් වැටිලා තියෙන බීමටමනේ. හරි. ඒතකොට විශේෂීකරණය වෙලා තියෙනවා අන්න රට නැත්නම් ලෝකයේ තුල යම් නිශ්චිත රටක් විශේෂීකරණය වෙලා තියෙනවා නම් ඒකට කියන්නේ ජාතික විශේෂීකරණය.
එහෙනම් ඔන්න විශේෂීකරණය කියන එක මම ඔයාලට පුළුල් කියලා දුන්නා අද දවසේ. මොකද්ද මුලින්ම ඔයා කතා කළේ? විශේෂීකරණය කියන එකේ පොදු අර්ථය. අපිට ගැලපෙන්නේ මෙතන ශ්‍රමයට අදාළ මේ කාර්ය විශේෂීකරණය තමයි මේ පාඩමට අදාළ වෙන්නේ. ඒ පාඩමෙන් එහාට ගිහිල්ලා තමයි මේ තුන මම ඔයාට මේ කියලා දුන්නේ. તો ආගෙන් මේ පාඩමේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ කාර්ය විශේෂීකරණයේ හෙවත් පුද්ගල විශේෂීකරණයෙන් තමයි ප්‍රශ්නය ඇහෙන්නේ. හරි. මම කැමතියි ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න නෝට් එක දෙන්න කලින් පුතේ බලන්න ඔයාලට තියෙනවා නම් කියන්න බලන්න ඔයා හිතන විදිහට තේරුණාද ඔයාලට මේ කාරණා ටික ඔයාලට උත්තර දෙන්න පුළුවන් ගැටලු තියෙන දරුවෝ ඉන්නවා නම් ඒ අය කියන්න බලන්න ඔයාගේ ෆෝන් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් මයික් එක ඔන් කරලා. තේරුණාද පුතේ? කවුරු හරි කෙනෙක් තේරුන්නේ නැත්නම් ඔයාලගේ හෑන්ඩ් සිග්නල් එක දාලා කියන්න. එතකොට මම උත්තරේ දෙන්නම් ඔයාලට. මම නෝට් එකක් කියන්න හදන්නේ. ඊට කලින් තේරුණාද පුතේ? සර් අපි මේ කරේ ශ්‍රම විභාජනයේ කොටස ඉතුරු ටිකද? අන්න හරි. ශ්‍රම විභජනයෙන් පස්සේ ටික තමයි පුතේ යන්නේ මේ. එතනින් පස්සේනේ අපිට කරගන්න බැරි වුණේ ඊයේ. ශ්‍රම විභජනයට අදාළ නෝට් එක දුන්නා. ඊට පස්සේ විශේෂීකරණය කියන එක පැහැදිලි කරද්දි තමයි කට් උනේ පුතේ. සර් මේකේ පුද්ගල විශේෂීකරණය තියෙන්නේ. පුද්ගල විශේෂීකරණය යටතේ පුද්ගලයෙක් විශේෂ වෙන්නේ සාමාන්‍යයෙන් මොකක් යටතේ වගේද? ඒ කියන්නේ පුතේ නිශ්චිත කාර්යයක් සම්බන්ධයෙන්. පුද්ගල විශේෂීකරණයේදී ඒ පුද්ගලයා විශේෂීකරණය වෙන්නේ නිශ්චිත කාර්යයක් සම්බන්ධයෙන්. දැන් අපි කිව්වොත් විශේෂඥ වෛද්‍යවරයා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා හෘද රෝග පිළිබඳ අධ්‍යයනය කිරීමේ කාර්යයට තමයි විශේෂීකරණය වෙලා තියෙන්නේ. දැන් නීතිඥවරයා විශේෂීකරණය වෙලා තියෙන පුතේ නීතිඥ වෘත්තිය සඳහා. ගණකාධිකාරීවරයා විශේෂීකරණය වෙලා තියෙන්නේ ගිණුම්කරණය සඳහා. තේරුණාද පුතාලා? සර් ඔව් එතකොට සර් රැකියාවක් පදනම් කරගෙනමද විශේෂීකරණය වෙන්නේ විතරමද? නෑ කාර්යයකට. දැන් අන්න බොහොම හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. ඒක නියමයි. දැන් උදාහරණයක් අපි හිතමුකෝ කටින් ඩිවිෂන් එකේ දැන් අපි ගත්තොත් එහෙම අර අපි කතා කරපු ශ්‍රම විභජනයේ පාඩමේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඉන්නවනේ අපි හිතුවා කටින් ඩිවිෂන් එකේ කෙනෙක්. එයා හැමදාම කරන්නේ කොලර් එක කපන එක නම් එයා ඒ කොලර් කැපීම කියන කාර්යයට විශේෂීකරණය වෙලා තියෙනවා. එනවලු පුතේ. එතකොට එයා ඒ වෘත්තිය නෙමෙයි එයාගේ නැත්නම් රැකියාව සම්බන්ධයෙන්ම නෙමෙයි. එයාට පවරපු කාර්යයේ දිගින් දිගටම අඛණ්ඩව නියැලීම තමයි විශේෂීකරණයේදී වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හැම කාර්යයක්ම එයා කරන්නේ නැහැ. තෝරගත්ත පවරන ලද එක කාර්යයක විතරක් එයා නියැලීම වෙනවා. පැහැදිලිද පුතා? ඔව් සර්. කියන්න බලන්න පුතේ. කතා කරන්නකො මං හරි කැමතියි එහෙම කතා කරන අයට. මං ආදරේ ඒ අයට තමයි. කියන්න. ආයෙ මොනවද තියෙන්නේ? අපි නෝට් එකට යමුද? තව තියෙනවා නම් කියන්න පුතාලා. පැහැදිලි නෑ පුතේ. කතා කරන්න. දැහැමි තේරුණාද වැඩේ? සර් අපි මේ ශ්‍රම විභාජනයේද දැන් ওই විදියට විශේෂීකරණය කරේ? නෑ ශ්‍රම විභජනය කියන්නේ පුතේ එක සංකල්පයක්. විශේෂීකරණය කියලා කියන්නේ තව සංකල්පයක්. ශ්‍රමය කියන මාතෘකාව යටතේම තමයි පුතේ මේ දෙකම තියෙන්නේ. දැන් ශ්‍රම විභජනයේදී අපි කතා කළේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය කාණ්ඩ කීපයකට බෙදනවා කාර්ය පදනම් කරගෙන. ඒකල එක එක කාර්ය ඉටු කරන්න වෙන වෙනම ශ්‍රමිකයෝ හෝ ශ්‍රමික කණ්ඩායමක් පත් කරනවා. ඒක තමයි ශ්‍රම විභජනය. ඇත්තටම සිද්ධිය වෙන්නේ ශ්‍රම විභජනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ පුජ්‍යලයා අදාළ කාර්ය සම්බන්ධයෙන් විශේෂීකරණයක් වෙන්නේ. මොකද එයාට සිද්ධ වෙනවා ඒ අර තමන් අනියුක්ත කරපු කාර්ය තුල දිගින් දිගටම නියැලෙන්න. ඒ හින්දා මේ ශ්‍රම විභජනයයි විශේෂීකරණයයි හරියට එකම කාසියේ දෙපැත්ත වගේ. දැන් ඒක වෙන් කරන්න බෑනේ. එකම කාසියේ දෙපැත්ත අපිට පුළුවන් ද වෙන් කරන්න? බෑනේ. ආන් ඒ විදිහට ශ්‍රම විභජනයයි විශේෂීකරණයයි දෙකම එකවර තමයි යන්නේ. හැබැයි විභාගෙට ඇහුවොත් ඒ දෙක නිර්වචනය කරන්න ඕනේ දෙවිදිහකට. තේරුණාද පුතේ ඒක? ඔව් සර්. හරි. එතකොට අපේ ජනිතට තේරලාද තියෙන්නේ? ඔව් සර් තේරුණා. ඔෂද
එතකොට දුවින්දුට තේරුණාද? පසන් දුල්සාර තේරලා තියෙන පුතේ. තේරුණා නේද? කාට හරි තේරෙන්නේ නැත්නම් පුතේ කතා කරන්න. ගොඩක් ළමයි දැන් කතා කරනවා මාත් එක්ක. ඉතින් අපි මේ පාන්ති මේ විදිහට කරගෙන යද්දී ඔයාලට මේකේ ඉන්න හිතෙනවා. නැත්නම් මං වෙනම ඉන්නවා, මං රංගපානවා, ඔයා ඔතන ඉඳලා බලාගෙන ඉන්නවා. එහෙමනේ ඉන්න වෙන්නේ. නේද? ඔයාලා කතා කරන්න අවස්ථාව මං දීලා තියෙන්නේ. ඔයාලා අර පන්තියට හානියක් නොවන විදිහට ඔයාලට ප්‍රශ්න තිබ්බහම කතා කරන්න, මොනවා හරි යෝජනා තිබ්බහම කියන්නේ. එහෙම අපි පන්ති යමු කරගෙන යමු පුතේ ඉස්සරහට. කොච්චර කාලයක් වෙනකන් අපිට මේ විදිහට ඉන්න වෙයිද කියලා දන්නේ නැහනේ. ඒ නිසා ඔයයි මායි මේ විදිහට යන්න ඕනේ මේ පන්තිය තුල. හරි එහෙනම් මම නෝට් එකට යන්නම්. පුතේ අපි නතර කළේ ශ්‍රම විභජනය කතා කරලා උදාහරණයක් දුන්නා නේද ඔයාලට? කවුරු හරි කෙනෙක් කියන්නේ? හරි. විශේෂීකරණය කියන මාතෘකාව ලියාගෙන තියෙනවද? නෑ සර්. හරි එහෙනම් එතනින් පටන් ගමු. ලියන්න පුතේ විශේෂීකරණය. ස්පෙෂලායිසේෂන්. විශේෂීකරණය. පුතේ මේකට කියන වෙනත් නමක් තියෙනවා. ඒකත් ඔයා ලියා ගන්න වරහන් ඇතුලේ. මේකට අපි කියනවා විශේෂ ප්‍රාගුණ්‍ය කියලා කියනවා. විශේෂ ප්‍රාගුණ්‍ය. විශේෂ ප්‍රාගුණ්‍ය. ඒකත් ලියා ගන්න. හරි. එහෙනම් අපි නෝට් එකක් ලියාගමු. වේගෙ වැඩි නම් කියන්න මං හිමීට කියන්නම්. ලියාගෙන යමු. පුජ්‍යලයන් විසින් තමන්ට නිරත විය හැකි සෑම කාර්යයන්හිම නිරත නොවි සාපේක්ෂව වඩා හොඳින් කළ හැකි වඩාත් හොඳින් කළ හැකි එක් කාර්යයක හෝ නිෂ්පාදන ක්‍රියාවලියෙහි එක් අංශයක පමණක් නිරත වීම විශේෂීකරණය වේ. එනම් සෑම පුජ්‍යලයකුටම සෑම කාර්යයක්ම කරමින් නැත්නම් සෑම දෙයක්ම කරමින් ස්වයංපෝෂිත මං කියලා දෙන්නම්. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රියාවලියක නිරත වෙනවා වෙනුවට
නිරත වෙනවා වෙනුවට එක් එක් පුජ්‍යලයා තමන් සතු සම්පත් සහ නිපුණතාවයන් වඩා කාර්යක්ෂම ලෙස භාවිත කළ හැකි වඩාත් කාර්යක්ෂම ලෙස භාවිත කළ හැකි සුවිශේෂී නිෂ්පාදන කාර්යයක නිරත වීමයි හරි පුතේ එතන උදාහරණයක් ලියන්න උදාහරණ මූල්‍ය කළමනාකරු නීතිඥවරු විශේෂඥ වෛද්‍යවරු හරි දැන් මම පුතාලා හොඳට අහගන්න මෙතන පොඩි දෙයක් කියලා දුන්නා මොකද්ද මේ ඕනම පුජ්‍යලේ නැත්නම් කිසියම් පුජ්‍යලේ තමන්ට අවශ්‍ය සියලුම දේවල් සිදු නොකර තෝරාගත්ත එක කාර්යයක විතරක් නියැලීම තමයි විශේෂීකරණය වෙන්නේ. අපි කියනවා අපි සියලුම දේවල් කරන එකට කියනවා පුතේ ස්වයං පෝෂිතයි කියලා. ඒ කියන්නේ දැන් අපි ස්වයං පෝෂිත වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට අවශ්‍ය දේවල් සියල්ල අපි විසින් සපුරා ගන්නවා කියන එකනේ ස්වයං කියන්නේ තමන් පෝෂිතයි කියන්නේ පෝෂණය වෙනවා. තමන් විසින්ම පෝෂණය වෙනවා. ඒකට තමයි කියන්නේ ස්වයං පෝෂිතයි කියලා. දැන් ලෝකේ අර අතීත සමාජය තුල විතරයි පුතේ මේ ස්වයං පෝෂිත ක්‍රම තිබුණේ. මොකද අතීතයේ සමාජය තුල මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා සරලයි. නිෂ්පාදන නැත්තම් භාණ්ඩ හා සේවා ඊටාම සරලයි. නිෂ්පාදන ක්‍රියාවලිය ඊටාම සරලයි. ඒ නිසා තමන්ට අවශ්‍ය සියලු දේ තමා විසින්ම තෘප්තිමත් කරගත්තා. තමන්ට අවශ්‍ය ආහාර ටික, ඇඳුම් පැළඳුම් ටික, ඊට පස්සේ ගමන් බිමන් යන ඒවා, ඊට පස්සේ අපි ගත්තොත් ප්‍රවාහ නැත්තම් අපි කියනවා sannivedana පහසුකම්, ඒ කියන්නේ වෛද්‍ය සේවාවන්, අධ්‍යාපනයේ ඔක්කොම පුතා තමාම තෘප්තිමත් කරගන්න. තමන්ගේ ගෙදර තුලින්ම තමන්ගේ අවශ්‍යතා සියල්ල ඉටු කරගත්තා. මොකද ඒක සරල සමාජ පන්තියක්. නමුත් වර්තමානයේ ඊටාම සංකීර්ණ සමාජයක් තියෙනවා. සියලු මිනිස්සුන්ගේ සියලු අවශ්‍යතා වුවමනා තමා විසින්ම සපුරා ගන්න බැරි තත්වයක් අද තියෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට? මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා පුතේ වෙළඳ පොළ හරහා තමන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරගන්න. ඒ වෙළඳ පොළට ගිහිල්ලා සමහර දේවල් අපිට මිලදී ගන්න වෙනවා. මොකද සියලු අවශ්‍යතා හා වුවමනා ඉටු කරගන්න සියලුම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අද මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි විශේෂීකරණය කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ. ඒතර මොකද වෙලා තියෙන්නේ? අද දැන් බලන්න මම උදාහරණයක් අරගෙන මම වෛද්‍යවරයෙක් වෙන්නවත්, ඉංජිනේරුවෙක් වෙන්නවත්, නීතිඥවරයෙක් වෙන්නවත්, බස් කොන්දොස්තරවරයෙක් වෙන්නවත්, එහෙම නැත්නම් වෙන රැකියා ඔක්කොම මට කරන්න පුළුවන්ද කියලා? එහෙම බෑ. මම මොකද්ද කරන්න ඕනේ පුතේ? මට වඩාත් හොඳින්ම කරන්න පුළුවන් දේ මොකද්ද කියලා මම තෝරගෙන ඒක හොඳින්ම ඉටු කරන එක තමයි මම කරන්න ඕනේ. එතනදී මම තෝරගත්තේ උගන්නන එක නම් ඒක මං හොඳටම කරලා මං ඒකේ මුදල් උපයන්න ඕනේ. ඒ උපයන මුදල් වියදම් කරලා අනිකුත් සියලු අවශ්‍යතා හා වුවමනා
වෙළඳපොළ තුලින් තෘප්තිමත් කරගන්න මට පුළුවන්. ඒ නිසා වර්තමානයේ මේ විශේෂීකරණය කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ විශේෂීකරණය තුලින් අතිරික්ත නිෂ්පාදන බිහි වෙනවා. ඒ කොහොමද වෙන්නේ? දැන් උදාහරණයක් පුතේ මම හැම දෙයක්ම කරන්න ගියා නම් දැන් ඔයා හිතන්නකෝ මෙහෙම මම ඉඩමක් අරගෙන එළවලු ටිකක් වවනවා වී ටිකක් වගා කරනවා තව පළතුරු ගස් ඔක්කොම මේ අක්කරේ ඉඩමේ වවනවා. මට අතිරික්ත නිෂ්පාදනයක් බිහි වෙයිද සමහර විට? නෑනේ. ඇයි පොඩ හැමදේම වගා කරන්න වෙන්නේ. නමුත් දැන් මම මොකද කරන්නේ විශේෂීකරණය වුණාම මම මේ අක්කරේ එකේ ඉඩමේ ඔක්කොම වී වගා කරනවා. නැත්තම් ලූණු වගා කරනවා. එහෙම නැත්තම් මිරිස් වගා කරනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒ තියෙන අස්වැන්නෙන් කොටසක් තියාගෙන අතිරික්තේ වෙළඳපොළට විකුණනවා. විකුණලා ලැබෙන මුදල් අරගෙන මම නිෂ්පාදනය නොකරන අනිත් දේවල් මං වෙළඳපොළෙන් මිලදී ගන්නවා. අන්න බලන්න එතකොට අතිරික්ත නිෂ්පාදනයක් බිහි වෙන්නේ විශේෂීකරණයේ ප්‍රතිඵලයක් විදියට. එතකොට විශේෂීකරණය කියන එක තමයි පුතේ වෙළඳාම කියන එකට පදනම ඇවිල්ලා තියෙන්නේ. වෙළඳාමක් ඇති වෙන්න මුල පුරන්නේ විශේෂීකරණය තුලින් බිහිවන අතිරික්ත නිෂ්පාදන. ඒක තමයි ජාත්‍යන්තර වෙළඳාම දක්වා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් බලන්න ජපානය මෝටර රථ නිෂ්පාදනය කරනවා. හැබැයි ජපානයට අවශ්‍ය අනෙක් සියලු දේවල් එයාලට නිපදවන්න බෑ. ඉතින් එයාලා ඒකට යන්නෙත් නෑ. එයාලා මොකද කරන්නේ? මෝටර රථ නිෂ්පාදනය හොඳින්ම කරලා ලෝකයේ අනිත් හැම රටකටම මේ අතිරික්තය බෙදා හරිනවා. ඒකලා එන සල්ලි එයාලා සල්ලි ටික අරගෙන ඒ වගේ අනිත් දේවල් එයාලා පිට රටවල් වලින් ආනයනය කරනවා. ඉතින් ඒක තමයි විශේෂීකරණය කියලා කියන්නේ. ඉතින් අපිත් ඒක තමයි කරන්න ඕනේ. දැන් අපි ඉගෙන ගත්තායි කියලා අපි ඔක්කොම දේවල් අපි කරන්න යන්න හොඳ නැහැ. අපිට වඩාත්ම හොඳින් කරන්න ඕන දේ මොකක්ද කියලා තීරණය කරලා ඒ සඳහා අපි කැපවීමෙන් ඒක විතරක් කළොත් අපිට අනිත් දේවල් වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. මේ විශේෂීකරණය තුලින් අපිට පුළුවන් ශ්‍රම පැය එකක නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න. එයි එකම දේ දිගින් දිගටම කරද්දී අර හැම දෙයක්ම කරන කෙනාට වඩා අර දේ එක දෙයක් දිගින් දිගටම කරන කෙනාට ඒ කාර්ය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ලැබෙනවා. නේද? විශේෂ නිපුණතාවයක් ලැබෙනවා. දැන් උදාහරණයක් මම හැමදාම ආර්ථික විද්‍යාව නම් උගන්වන්නේ. ආර්ථික විද්‍යාව વિશે මට පොතක් බලන්නේවත් නැතුව නිකන් ඔහේ ඇවිල්ලා උගන්වන්න පුළුවන්. ඒක මහා ලොකු හාස්කමක් නෙමෙයි. මොකද මම විශේෂීකරණය වෙලා තියෙන විෂයට. හැබැයි දැන් මට දෙමළ උගන්වන්න මේ වෙලාවේ දුන්නොත් මට එහෙම උගන්වන්න පුළුවන්ද? බැ. මොකද මම මේ දැන් තමයි මේ පොත අතට අරගෙන බලන්නවත් වෙන්නේ නේ. ඒක අකුරු වරදින්න පුළුවන්. මොකද විශේෂ කාරණේ ඔළුවේ නේ. ඇයි ඒ සම්බන්ධයෙන් විශේෂීකරණයක් වෙලා නැහැ. ඒ නිසා පුතේ විශේෂීකරණේ වුණාම ඒ ශ්‍රමිකයා සතු ඵලදායීතාවය නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. නිපුණතා කුසලතා වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ශ්‍රම විභජනයේ වාසි අවාසි විශේෂීකරණයේ වාසි අවාසි මම තව ටිකකින් සාකච්ඡා කරනවා. ඊට කලින් මම ඔයාට අර නෝට් එකට එකතු කරන්න හදනවා මේ විශේෂීකරණයේ තියෙන අර ප්‍රභේද කීපය පිළිබඳව. ඒ නිසා වෙනම ඡේදකින් ලියන්න පුතේ ඉඩ තියෙනවා එහා පැත්තේ පිටුවේ. ලියා ගන්න මෙහෙම. විශේෂීකරණයේ ප්‍රභේද කිහිපයකි. විශේෂීකරණයේ ප්‍රභේද කිහිපයකි. හරි අපි එකින් එක ලියලා ඒක විස්තර කරලා ඉවර කරමු. පළවෙනි එක ලියා ගන්න පුතේ කාර්යය විශේෂීකරණය. කාර්යය විශේෂීකරණය. කාර්ය විශේෂීකරණය. ඒකේ වරහන් ඇතුලේ ලියන්න පුජ්‍යල විශේෂීකරණය කියලාත් කියනවා. පුජ්‍යල විශේෂීකරණය. පුජ්‍යල විශේෂීකරණය. හරි. ඒකේ අපි ලියමු මෙහෙම පුතේ. ඒ යටතේ ලියන්න. කිසියම් පුජ්‍යලේ හෝ පුජ්‍යල ඛණ්ඩායමක් කිසියම් පුජ්‍යලයක් හෝ පුජ්‍යල ඛණ්ඩායමක්
නිශ්චිත කාර්යයක් තුල නිශ්චිත කාර්යයක් තුල නිශ්චිත කාර්යයක් තුල දිගින් දිගට අඛණ්ඩව නියැලීමේ ක්‍රියාවලිය දිගින් දිගට අඛණ්ඩව නියැලීමේ ක්‍රියාවලිය නැත්නම් නියැලීමේ తত্ত্বය අඛණ්ඩව නියැලීමේ తত্ত্বය පුද්ගල විශේෂීකරණය හෙවත් පුද්ගල විශේෂීකරණය හෙවත් කාර්ය විශේෂීකරණයයි පුද්ගල විශේෂීකරණය හෙවත් කාර්ය විශේෂීකරණයයි කාර්ය විශේෂීකරණයයි උදාහරණයක් දෙන්න පුතේ ඒක තමයි ඇත්තටම අපි අර කලින් කතා කරේ උදාහරණයක් දෙන්න මේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා තව උදාහරණයක් ඕනනම් දෙන්න පුතේ දෙන්න නීතිඥවරයා නීතිය පිළිබඳ නේද නීතිඥවරයා හරිනේ right එහෙනම් දෙක ලියා ගන්න පුතේ ආයතනික විශේෂීකරණය ආයතනික විශේෂීකරණය ආයතනික විශේෂීකරණය right අපි ලියමු මෙහෙම නිශ්චිත ආයතනයක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂීකරණය වී ඇති తত্ত্বය ආයතනික විශේෂීකරණය වේ ආයතනික විශේෂීකරණය වේ එතන උදාහරණ දෙකක් විතර දාන්න මෙහෙම මෙලිබන් ආයතනයේ බිස්කට් තව උදාහරණයක් දාන්න ටොයෝටා ආයතනය මෝටර් රථ හරිනේ පුතේ right ඊළඟ එක්කනා ලියන්න දෙවෙනි කාරණේ ප්‍රාදේශීය විශේෂීකරණය තුන්වෙනි එක්කනා නේද ප්‍රාදේශීය විශේෂීකරණය හරි එතන ලියන්න රටේ නිශ්චිත ප්‍රදේශයක් නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක්
සැපයීම සම්බන්ධයෙන් විශේෂීකරණය වී ඇති తত্ত্বය ප්‍රාදේශීය විශේෂීකරණයයි. එතන උදාහරණයක් ලියමු අපි. රත්නපුර මැණික්. තව උදාහරණයක් ලියන්න බිබිල දොඩම්. බිබිල දොඩම්. හරි මේ දෙක ඇති. හරි එහෙනම් අවසාන මාතෘකාව ලියන්න පුතේ ජාතික විශේෂීකරණය. ජාතික විශේෂීකරණය. පුතේ ඔයාලට වේගය වැඩි නම් යන ගමන් කියන්න පුළුවන් ඈ. ඔයාලගේ මයික් ඔන් කරලා කියන්න. ජාතික විශේෂීකරණය. එතන ලියන්න ලෝකයේ කිසියම් එක් රටක් නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම සම්බන්ධයෙන් විශේෂීකරණය වී ඇති తত্ত্বය ජාතික විශේෂීකරණයයි. අන්න එතන උදාහරණයක් ලියන්න ඔයා. අපි දාමු ස්විස්තරලන්තයේ ඔරලෝසු. සාමාන්‍ය අපි දකින්නේ හොඳම ඔරලෝසු නිපදවන්නේ ස්විස්තරලන්තයේ. ඊළඟට ජපානයේ මෝටර රථ. හරි ඒ පුතේ ඒ කාරණා ටික තේරුණාද කියන බලන්න. දැන් ඔයාලගේ ගැටලු තියෙන ළමයි කියන්න මම ඊළඟ මාතෘකාවට යන්න කලින් මේ අහන්නේ. මොකද කියන්නේ පුතේ තේරිච්ච නැති අය ඉන්නවා නම් කියන්නේ ඒ කාරණේ මම ආයෙ කියලා දෙනවා. පැහැදිලිද දරුවනේ? අවුලක් නෑ වගේ නේ. එහෙනම් මම ඊළඟ මාතෘකාවට යන්නද? හරි. ගැටලු තියෙන අය ඔය මයික් එක ඔන් කරලා කතා කරන්න පුතේ. ඔයාලට ගැටලු තියෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න. මොකද මම ඔයාලට chance එක දීලා තියෙන්නේ. ඔයාලගේ මයික් එක ඔන් කරගන්න. right. එහෙනම් අපි බලමු ඊළඟ කොටසට යන්න කලින් පොඩ්ඩක් සාකච්ඡා කරලෙමු මේ ශ්‍රම විභජනය හා විශේෂීකරණයේ වාසි අවාසි මොනවද කියලා. පුතේ දැන් මෙහෙමයි. අපෙන් විභාගයට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශ්‍රම විභජනයේ වාසි අවාසි. ශ්‍රම විභජනයේ වාසි අවාසි. ඒ වගේම විශේෂීකරණයේ වාසි අවාසි අහන්නත් පුළුවන්. කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ශ්‍රම විභජනයේ වාසි අවාසි ඇහුවා
විශේෂීකරණේ වාසිය අවාසිය ඇහුවත් මේ දෙකේම වාසිය අවාසිය ඇහුවත් අපි ලබා දෙන්නේ එකම පිළිතුර. ශ්‍රම විභජනයේ වාසිය අවාසි සාකච්ඡා කළත් විශේෂීකරණයේ වාසිය අවාසි සාකච්ඡා කළත් එකම පිළිතුර තමයි අපි ලබා දෙන්නේ. මොකද මේ දෙකෙන්ම අහන්නේ එකම දේ. මොකද මම ඔයාට කිව්වා ශ්‍රම විභජනයයි විශේෂීකරණයයි හරියට එකම කාසිය දෙපැත්ත වගේ. නේ ශ්‍රම විභජනයේ හින්දා තමයි විශේෂීකරණයක් ඇති වෙන්නේ. ඒ නිසා මේ දෙක එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා වාගේ විභාගෙට මේ ප්‍රශ්නය ඇහෙන්නේ මේ විදිහට ගොඩාක් විට. විශේෂීකරණේ වාසිය අවාසි නෙමෙයි අහන්නේ ශ්‍රම විභජනයේ වාසිය අවාසි අහන්නේ. ඒතර මේ දෙකේම පොදු උත්තරයක් තමයි අපි දෙන්නේ. හරි ඉස්සෙල්ලා අපි කතා කරලිමු. පුතේ මොනවද මේ ශ්‍රම විභජනයේ හා විශේෂීකරණයේ තියෙන වාසි සහගත తত্ত্বය? අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු වාසි. දැන් ඔයාලට පැහැදිලි දැන් නිර්වචනයේ පැහැදිලි. කාට හරි ගැටලු තියෙනවද පුතේ? නැත්තම් මයික් එක ඕෆ් කරගන්න, ගැටලු තියන අය විතරක් ඔන් කරගන්න. එතකොට කරන්න ලේසි. හරි. වාසි මොනවද තියෙන්නේ බලන්න. අපි හිතමු එක වාසියක් තමයි පුතේ දැන් මේ දෙකම එකට ඔලුවට ගන්න. දැන් ශ්‍රම විභජනයත් මං කියලා දුන්නා, විශේෂීකරණයත් කියලා දුන්නා. මේකේ තියෙන පළවෙනිම වාසිය තමයි පුතේ වැදගත්ම දේ තමයි අපි කිව්වා ශ්‍රම ඒකකයක නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න පුළුවන්. ඒ දැන් මම ඔයාලට කියලා දුන්නේ ශ්‍රමිකයා හැමදේම බදාගෙන කරන්නේ නැතුව එකම කාර්යයක් තුල දිගින් දිගටම නිරත වුණා නම් එයාට ඒ කාර්ය සම්බන්ධයෙන් වෙනම දැනුමක් ලැබෙනවා. වෙනම නිපුණතාවයක් හම්බ වෙනවා. ඒ නිසා පැය එකකට එයාට නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දිනකට එයාගේ නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ පුතේ ශ්‍රමයේ ඵලදායීතාවය වර්ධනය වෙනවා කියන කතාව කියන්නේ. පැහැදිලි කියන එක ශ්‍රම ඵලදායීතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඒක තමයි ශ්‍රම විභජනයේ හා විශේෂීකරණ එක ප්‍රධාන වාසිය. තව වාසියක් ගත්තොත් අපිට මේ ශ්‍රම විභජනයේ හා විශේෂීකරණය තුලින් පුතේ හැකියාවක් ලැබෙනවා. ඒ ශ්‍රමිකයාට තියෙන විශේෂ දක්ෂතාවය හඳුනගෙන අන්න ඔහු හෝ ඇය ඒ කාර්යය තුල යොදවන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ශ්‍රම විභජනයේ කරේ නැත්නම් පුතේ හැමෝටම සිද්ධ වෙනවනේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම කරන්න. දැන් ශ්‍රම විභජනයේ තුලින් සහ විශේෂීකරණයේ තුලින් තමන්ගේ දක්ෂතාවය අඳුනගෙන ඒ කාර්යය තුල විතරක් නියැලෙන්න යාට chance එක හම්බ වෙනවනේ. ඉතින් ඒක යාට වාසියක්. ඒ කියන්නේ ආයතනයටත් වාසියක්. ඇයි එයා තමයි මේ කාර්යය හොඳටම කරන්න පුළුවන් කෙනා. දැන් ඔයා හිතන්නකෝ මම ආර්ථික විද්‍යාවත් උගන්වනවා. ගණකාධිකරණයත් උගන්වනවා. තව මොනවාරි සමාජ අධ්‍යයනයත් උගන්වනවා. ඉංග්‍රීසිත් උගන්වනවා. ගණිතයත් උගන්වනවා. සාර්ථක වේවි. ඉතින් මම මොනවා හරි කළා සාර්ථක වෙන්න වැඩක් කරොත් හරි. එහෙම නැත්නම් ඇත්තට මේක අසාර්ථකයිනේ. හේතුව තමයි මගේ දක්ෂතාවයේ තියෙන මොකේද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. ආන්ගේ විෂය තමයි මට ලබා දෙන්න ඕන. දැන් බලන්න සමහර ඉස්කෝලවල සමහර ගුරුවරුත් කලකිරීමෙන් ඒ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ළමයිනුත් කලකිරීමෙන් එතකොට මේ පාසලත් අප්සෙට් කලාපයත් ඉවරයි ඒ රිසල්ට් ප්‍රතිඵලෙත් නැහැ. ඒ වැරද්ද ඒ අදාළ ගුරුවරයාගේ විතරක් නෙමෙයි. ඒකට හේතුව තමයි සමහර ගුරුවරුන්ට දීලා තියෙන විෂයන් එයාලා කැමති දක්ෂ නිපුණතාවයේ තියෙන විෂය නෙමෙයි තියෙන්නේ. සමහරට උපාධිය අරන් තියෙන්නේ සමාජයත් නැත්නම් ඉතිහාසය සඳහා. එයා මෙහෙ ඇවිල්ලා උගන්වන්න දාලා තියෙන ගණිතේ. ගැලපෙන්නේ නැහැ නේ පුතා. භූගෝල විද්‍යාව උපාධිධාරියෙක් ඇවිල්ලා මෙහෙ දාලා තියෙනවා අපි හිතමු ඉංග්‍රීසි උගන්වන්න. සමහරට එයා ඉංග්‍රීසි දන්නේ නැඳ උගන්වන්නේ නැත්නම් කොහොමත් කරන්න බෑ. නේ? දැන් එතකොට ඔයා හිතන්නකෝ මම කලමනාකරන උපාධිධාරියෙක් වෙලා ඇවිල්ලා ආර්ථික විද්‍යාව විෂය හම්බ වෙනවා. ඉතින් මට ඒක කරන්න පුළුවන් නේ. මොකද මම ඉගෙන ගත්ත විශේෂ ශාස්ත්‍රය. මම කැමැත්තෙන් කරන්න නැත්නම් ඉන්න විෂය. ඒතර ඒ විෂයම මට උගන්වන්න දුන්නා මම ඒක මාර උවමනාවෙන් ආසාවෙන් කරනවා. ඒතර මගෙන් ඉගෙන ගන්න ළමයිටත් ඒක හරියටම යනවා. එයාලගේ ආසාවත්
තියෙනවා විෂය සම්බන්ධයෙන්. පාසලටත් හොඳක් සිද්ධ වෙනවා ප්‍රතිඵලෙත් ඉහළ යනවා. ඒතර දැන් ආන් ඒ වාසිය මේ ශ්‍රම විභජනයේ හා විශේෂීකරණය තුල තියෙනවා. ඒ කියන්නේ අදාළ ශ්‍රමිකයාට හැකියාවක් තියෙනවා. නැත්නම් අදාළ ආයතනයට හැකියාවක් තියෙනවා. ඒ අදාළ කාර්යය සඳහා සුදුසුතම පුද්ගලයා පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ තුන්වෙනි වාසිය නබාන මේක තේරෙනවද කියලා ඔයාලට ශ්‍රම විභජනය හා විශේෂීකරණය කරපුවාම පුතේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම පිළිබඳ එක ශ්‍රමිකයෙකුට දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයා ඔක්කොම කාර්යයන් ටික කරන්නේ නැහනේ. එයා කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ කුඩා එක අදියරක් විතරයි. සමහරට කමිසේ මැසීම කියන නිෂ්පාදන ක්‍රියාවලියේ බොත්තම් ඇල්ලීම විතරයි එක්කෙනෙක් දිගටම කරන්නේ. එතකොට මුළු කමිසෙම වහන්න දැනුම එයාට ලබා දෙන්න ඕනේද? නෑ. එයාට කියලා දෙන්න ඕන බොත්තම් අල්ලන හැටි විතරයි. බොත්තම් කාසි කපන හැටි විතරයි. නැත්තම් කොලර් එක මහන විදිහ විතරයි. කොලර් එක කපන විදිහ විතරයි. කමිසේ අයන් කරන විදිහ විතරයි. කමිසේ හොදන විදිහ විතරයි. දැන් බලන්න මේ පුද්ගලයා මේ චූටි කාර්ය පිළිබඳ විතරයි දැනුමක් තියෙන්න ඕන. අනිත් ඒවා මොනවත් එයා දැනගෙන ඉන්න ඕනේ නැහැ. අඩුතරමින් මොකද්ද මෙහෙන ඇඳුම කියලාවත් එයාට වැඩක් නැහැ. එයාට දීපු කාර්ය විතරයි එයාට කියලා දෙන්න ඕන. ඒතර ශ්‍රමිකයා පුහුණු කරන්න සහ ඒ අදාළ කාර්ය තුල එයාව ස්ථාපිත කරන්න ලොකු කාලයක් හා පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ. ඒක වාසියක්. මොකද කෙටි කාලයක් තුල ශ්‍රමිකයා පුහුණු කරන්න පුළුවන්. කෙටි කාලයක් තුල ශ්‍රමිකයා අදාළ කාර්ය තුල ස්ථාපිත කරන්න පුළුවන්. ඒ හින්දා ශ්‍රම විභජනයේ විශේෂීකරණයේ අන්නේ වාසිය තියෙනවා. ඊළඟට තව දෙයක්. ශ්‍රම විභජනය හා විශේෂීකරණය කරපුවාම ඒ කාර්යයේ පවරපු පුද්ගලයාට ඒ අදාළ කාර්යයේම නිරත වෙන්න වෙන හින්දා කොහේවත් යන්න අවශ්‍යතාවයක් නැහැ. තනින් තන කාර්යයන් අතර මාරු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාට පවර්ලා තියෙන කාර්යයක් තියෙනවා. එයාට කරන්න තියෙන ඒ කාර්යය විතරයි. මේ කම්පැනි වටේ ඇවිද දඟලන්න ඕනේ නැහැ. අන්න බලන්න ඒකට කාලය කළමනාකරණය වෙනවා. නේ? ඒ කියන්නේ කාලයේ කාර්යක්ෂමව උපයෝජනය වීමක් සිද්ධ වෙනවා. මොකද නිශ්චිත එක කාර්යයක් තුල විතරයි එයාට නියුක්ත වෙලා ඉන්න තියෙන්නේ. ඒ නිසා කාලයේ මනාව කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. තව එක වාසියක් කියන දැන් පහක් විතර කිව්වම 3ක් 4ක් පාඩම් කරා නම් ඇති. තව එක ප්‍රධාන වාසියක් තමයි පුතේ දැන් එකම කාර්යයේ දිගින් දිගටම නියැලෙද්දී ඒ පුද්ගලයා අතින් අදාළ කාර්යය සම්බන්ධ වැරදි හා අඩුපාඩු සිද්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය ඊට අඩු මට්ටමකනේ තියෙන්නේ. ඒ කියන්නේ වැරද්දක් හෝ අඩුපාඩුවක් වෙන්න තියෙන හැකියාව අඩුයිනේ. මොකද එකම දේ දිගින් දිගටම කරනවා නම් එයාටින් වැරද්දක් වෙන්නේ ඊටාම කලාතුරකින්. දැන් උදාහරණයක් මම හැමදාම ආර්ථික විද්‍යාව නම් උගන්වන්නේ. මං අතින් ආර්ථික විද්‍යාව વિશે හැම වෙලේම වරදින්න විදිහක් නැහැ. එහෙනම් මං ප්‍රශ්නයක් ඉතින් මම ඉගෙන ගන්න අමාරුයි එතකොට. ඉඳලා හිටලා කලාතුරකින් මාත් මනෝපාරක්වත් ගැහුවොත් එහෙම ආන් විශේෂ කාරණා කීපයක් එකපාරම ක්‍රෑෂ් වෙලා යන්න පුළුවන් මතකේ. එතකොට සමහර අවස්ථාවල එහෙම වුණාම ඒකනේ අපි සෝරි කියලා ඔයාලට ආයෙ කියලා දෙන්නේ නේද? එහෙම වෙන්න පුළුවන් අපි මිනිස්සු හින්දා කම්පියුටර් නෙවෙයිනේ. සිස්ටම් එකක් නෙවෙයිනේ නැත්තම් අර ස්ථිතික සිස්ටම් එකක් තියෙන කෙනෙක් නම් ඒ වරද්දන්නේ ඒ සිස්ටම් එකේ එහෙමම යනවා. දැන් කම්පියුටර් ඒ වගේනේ. එයාට දත්ත දුන්න නම් කවුද දුන්නේ කියලා වැඩක් නැහැ. දීපු කෙනා නෙවෙයි වැදගත්. දත්තට අනුව වැඩ. අපි එහෙම නෑනේ. අපි අර sannivedana හැකියාව තියෙනවනේ. සජීවි. ඒ හින්දා වැරදි වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් වෙන්නේ නෑනේ. දැන් සෝරි පුතා ආයේ නෝට් එක වැරදි. ආයේ කියලා ආයේ එකත් වැරදි. එහෙම වෙනවනම් ඉතින් මන් දන්නේ නෑ විශේෂනේ. ඒ කියන්නේ එහෙම වෙන්නේ කලාතුරකින් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා අර විශේෂීකරණය වුණාම අර වැරදි අඩුපාඩු අඩු වෙනවා පුතේ. ඒ හින්දා මොකද වෙන්නේ? ඒ හින්දා තව වාසියක් ඇති වෙනවා. නාස්තිය හා අපතේයාම අඩු කරගන්න පුළුවන්. දැන් කොලර් කපන්න ඕන කෙනා හැම වෙලෙම හරියට කළොත් එයාගෙන් රෙදි නාස්ති වෙන්නේ. හැබැයි මොනවා හරි වැරැද්දක් වෙනවා නම් දිගින් දිගටම එයාගෙන් ලොකු පාඩුවක් ආයතනයට වෙනවා. ඒතර ශ්‍රම විභජනය හා විශේෂීකරණය තුලින් වැරදි හා අඩුපාඩු අඩු වෙනකොට නාස්තිය හා අපතේයාම පහළ යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තව දෙයක් වෙනවා. මොකද්ද?
ඒක ප්‍රතිඵලයක් විදියට නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. පැහැදිලි කියන එක. එක පැත්තකින් ඵලදායීතාවය වැඩි වෙනවනේ. එතකොට ශ්‍රම පැය එකකින් වෙනද ගත්ත නිෂ්පාදනයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එතනත් පිරිවැය අඩු කරගන්න පුළුවන්. වැරදි හා අඩුපාඩු අඩු වෙනකොට නාස්තිය හා අපතේ යාම් පහළ යන හින්දා එතනදිත් නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒ දෙකෙන්ම නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. ඊළඟ කාරණේ තව වාසියක් තියෙනවා. දැන් වැරදි හා අඩුපාඩු අඩු වෙනකොට පුතේ නිෂ්පාදනයේ ගුණත්වය ඉහළ යනවා. ගුණත්වයේ ඉහළ යාමත් එක්කලා පිරිවැය අනිත් පැත්තෙන් අඩු වෙනකොට අපිට පුළුවන් ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් අඩු මිලකට විකුණලා විශාල තරගයක් වෙළඳපොළ තුල ඇති කරන්න පුළුවන්. අනිත් අයට ලොකු අභියෝගයක් එවැනි ආයතනයකට කරන්න පුළුවන්. දැන් උදාහරණයක් මම එකම විෂය නම් දිගින් දිගටම උගන්වන්නේ අනිත් අයට ඒ විෂය උගන්වන අනිත් අයට මම ලොකු තර්ජනයක් වෙන විදිහට තරගයක් දෙන්න පුළුවන්. හැබැයි මම හැම විෂයක්ම බදාගෙන උගන්වුවොත් මගේ ඒ විෂය සම්බන්ධයෙන් තියෙන නිපුණතාවය අඩු වෙන හින්දා ලොකු තරගයක් මාකට් එකේ දෙන්න බැරි වෙනවා. තේරෙනවද මම කියන්නේ හොඳට? තේරෙනවා නේද? අන්න ඒක තමයි ශ්‍රම විභජනයේ තියෙන වාසිය. හරි. එහෙම ගැටලු තියන අය ඉන්නවා නම් පුතේ කියන්න බලන්න. මොනවද ශ්‍රම විභජනයේ තියෙන වාසි සම්බන්ධයෙන් ඔයාලට තියෙන ගැටලු තියන අය ඉන්නවා නම් කියන්න බලන්න. පුතේ ඔයාලගේ මයික් එක ඔන් කරලා මට කතා කරන්න. මම විනාඩියක් දෙකක් දෙනවා. මට ගැටලු කියන්න. නැත්තම් මං නෝට් එකට යන්න හදන්නේ. කියන්න බලන්න මොනවද තියෙන ප්‍රශ්න. ප්‍රාදේශීය විශේෂීකරණය තව පාරක් කියන්න කියලා තියෙනවා. සමහරු මැසේජස් මේ අර chat කරලා දාලා තියෙනවා මැසේජ් එකක් කමක් නැහැ. එහෙම හරි ප්‍රශ්න දාන්න කතා කරන්න ලැජ්ජයි නා. ඒවට ඔයාලා කතා කරනවා නම් මම හරි කැමතියි. පුතේ ප්‍රාදේශීය විශේෂීකරණය පිළිබඳව අහපව් සැරයක් කියන්න කියලා තියෙනවා. හරි මම දැන් කියලා දෙන්නම්. දැන් මේ කියලා දීපු දේ ගැටලු තියෙනවා නම් ඔයාලගේ මයික් එක ඔන් කරලා කතා කරන්න බලන්න. නැත්තම් මං ඉස්සරහට යනවා. හරි එහෙනම් අපි නෝට් එක ලියාගමු. ලියාගන්න මාතෘකාව ශ්‍රම විභජනයේ වාසි අවාසි. ගැටලු නැහැනේ ඔයාලට. මම අරක කියලා දෙන්නම් පුතේ. ශ්‍රම විභජනයේ වාසි අවාසි කියලා ලියන්න. ඒ යටතේ චූටි මාතෘකාවක් ලියන්න වාසි. වාසි. ඔයාලට අර හිස් පිටුවල ලිව්වේ හැකි පුතේ අර නෝට් එක ලියාගෙන යන නවත්තර තැන ඉන්න මං පිටු අංක 8 ඔය 6 දක්වා දීලා තියෙනවා ඔයාලට හිස් තැන් පේනවනේ ඉඩ ඇති හොඳටම ලියාගෙන යන්න වාසිවල පළවෙනි වාසිය ලියන්න මෙහෙම 1 එකම කාර්යය තුල එකම කාර්යය තුල දිගින් දිගටම එකම කාර්යය තුල දිගින් දිගටම නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස
නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස එම කාර්ය සම්බන්ධ විශේෂ නිපුණතාවයක් අවශ්‍ය නම් ලියන විශේෂඥ දැනුමක් වරන් වහලා ලැබෙන නිසා ශ්‍රම ඵලදායීතාවය වර්ධනය වීම දෙවෙනි එක ලියන්න පුතේ දෙවෙනි එක එක් එක් ශ්‍රමිකයා සතු විශේෂ දක්ෂතා මත අදාළ කාර්යය පැවරිය හැකි වීම තුන්වෙනි එක ලියන්න ඉතා කුඩා කාර්යයක් තුල පමණක් විශේෂීකරණය වන නිසා ශ්‍රමිකයින් පුහුණු කිරීම හා කාර්යය තුල ස්ථාපිත කිරීම ඒ කියන්නේ කාර්යය තුල සේවා නියුක්ත කරනවා කියන එක පිහිටවනවා රැකියාවේ කාර්යය තුල ස්ථාපිත කිරීම පහසු වීම ඊළඟ එක ලියන්න ඊළඟ එක වැරදි හා අඩුපාඩු අවම වන නිසා නාස්තිය හා අපතේ යාම් අඩුවීම තව එකක් ලියන්න අපි ලියමු නිෂ්පාදනවල ගුණත්වය ඉහළ යාම හා ඒකක පිරිවැය පහළ යාම
ඒකක පිරිවැය පහළ යාම. තව එකක් කියන්න පුතේ. ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් අඩු මිලක් යටතේ. ඒ පිරිවැය අඩු වෙනවනේ. අඩු මිලක් යටතේ අලෙවි කිරීම තුලින් තරඟකාරීත්වය වර්ධනය කරගත හැකි වීම. තරඟකාරීත්වය වර්ධනය කරගත හැකි වීම. හරි. ඊළඟට තව එකක් ලියන්න. කාර්යයන් අතර මාරු වීමක් අවශ්‍ය නොවන නිසා කාලය මනා ලෙස කළමනාකරණය වීම. ඔන්න ඔය කියන වාසි ශ්‍රම විභජනයේ හා විශේෂීකරණයේ තියෙනවා. අර ඉස්සලා දරුවෙක් ඇහුව ප්‍රශ්නයක් ප්‍රාදේශීය විශේෂීකරණය තව පාරක් කියන්න කියලා. පුතේ ප්‍රාදේශීය විශේෂීකරණය කියන්නේ ඊටම සරල දෙයක්. මෙන්න මෙහෙමයි මතක තියෙන්න ඕන. අපි හිතනවා කිසියම් රටක නිශ්චිත ප්‍රදේශයක් එක්ක ගමක් නැත්නම් දිස්ත්‍රික්කයක් එහෙම නැත්නම් පළාතක් වෙන්න පුළුවන් නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් විශේෂීකරණය වෙලා තියෙන තත්ත්වය. එයාලා මෙහෙම හිතන්නකෝ කිසියම් ප්‍රදේශයක් නිශ්චිත භාණ්ඩයකට ફેමස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ විශේෂීකරණය වෙලා තියෙන අන්නේ නිෂ්පාදනයේ සම්බන්ධයෙන්. දැන් හිතන්නකෝ අපේ අනුරාධපුර පොළොන්නරුව ගත්තාම කියන්නේම කෘෂිකාර්මික ප්‍රදේශයක් කියලානේ. ගොවියෝ කියන කට්ටිය ඉන්නේ එහෙ කියලා තමයි හිතාගෙන ඉන්නේ හැමෝම නේ. අපේ පැත්තේ ඉන්නේ ගොවියෝ විතරයි කියලා නේ හිතානින්. අනුරාධපුර පොළොන්නරුව කියපුවාම නිකන් බත් කන රට වගේ තමයි නේ. ඉතින් ඒක ලොකු අභිමානයක් එක පැත්තකින්. මොකද අපේ මුළු ලංකාවෙම ජීවත් වෙන මිනිස්සුන්ට බත් ටික නැත්නම් හාල් ටික සපයන්නේ අනුරාධපුර පොළොන්නරුවෙන් තමයි. ලංකාවේ ඉන්න ලොකුම මෝල් හිමියෝ ඉන්නේ පොළොන්නරුවේ ඇත්තටම. දෙවැන්තම සෙට් එක. දන්නවනේ නම් කියන්න ඕනේ. ඒකෝට විශේෂීකරණය වෙලා තියෙන පුතේ අන්න අපි පොළොන්නරුව ගත්තාම සහල් නිෂ්පාදනය නැත්නම් වී නිෂ්පාදනයේට. ඒ වගේ. දැන් අපි ගත්තොත් රත්නපුර පැත්ත ගොඩාක් අපි කතා වෙන්නේ මැණික් තියෙන්නේ රත්නපුර නම් මැණික් වගේ සිද්ධියක් නේ අපි එහෙමනේ කතා වෙන්නේ නේද? දැන් අන්න ඒ වගේ දැන් නුවර එළිය නේද? නැත්නම් ඒ අර සීතල දේශගුණේ හැදෙන ඒ නිෂ්පාදන සහ ඒ අදාළ පරිසරයටනේ. ඒ වගේ අර විශේෂීකරණය නැත්නම් මේ පැත්ත ફેමස් වෙලා තියෙන මොකේද කියලා හිතන්නකෝ. ඒක තමයි පුතේ ප්‍රාදේශීය විශේෂීකරණය කියන්නේ. මම හිතන්නේ අහපු දරුවට පැහැදිලිද පුතේ? කවුද දුයින්දු අහලා තියෙන? දුයින්දු පැහැදිලිද? ඔව් සර්. right very good. තව කාට හරි ප්‍රශ්න තියෙනවද පුතේ? අපි ඉස්සරහට යන්න හදන්නේ. දැන් අවාසි ටික සාකච්ඡා කරන්න හදන්නේ. මට කියන්න කවුරු හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න මම ඊට පස්සේ කතා කරනවා ඉතින්. ගැටලු තියෙනවා නම් කියන්න පුතේ මම උත්තර දෙනවා. හරි කැමතියි එහෙම. සාකච්ඡා කරගෙන යමු. නැත්නම් ඔයාලට මේ පැය දෙකේ අර අපි සාමාන්‍ය පන්ති කාමරය තුල ඉන්නවට වඩා වෙනස් නේ පුතේ. නේද? ඔයාලට කවුරුත් යාළුවෝ පේන්නේ මම පේන්නේ ඔය ෆොටෝ එකකින්. ඒකට අර නිකන් පන්තියේ අර ක්‍රියාශීලී මදි වෙන්න පුළුවන්. අර උනන්දුව තියෙන පිරිස තමයි ඇත්තටම මේ අල්ලගෙන ඉන්නේ. ඒ අය ගැන අපි සතුටුයි. නමුත් ඉතින් මේක අපි දැන් කරන්න එපේ මොනවා හරි කරලා. මේ අපි සාමාන්‍යකරණය වෙනකන්
බොහෝ දුරට සමහර විට තව මාසයකින් දෙකකින් උපරිම මාස 3ක් විතරවත් යද්දී සාමාන්‍ය තත්ත්වයට හැරෙයි වගේ. මොකද දැන් අර වැක්සින් එක එහෙම දීගෙන යන හින්දා ගොඩාක් දුරට අහපව් රට සාමාන්‍ය තත්ත්වයට ගොඩාක් පිට හැරෙන්න ඉඩ තියෙනවා. මම දන්නේ නැහැ එහෙම වෙයිද කියලා. මොකද අර රෝගීන් මැරෙන සහ හැදෙන සංඛ්‍යා රටා වෙනස් වෙන විදිහත් එක්ක බලපුවාම අපිට එහෙම හිතා ගන්නත් අමාරුයි. ඉතින් බලමු අපි ප්‍රාර්ථනා කරමු මාස දෙක තුනකින්වත් ආය යථා තත්ත්වයටපත් වෙන්න. නේද? ඒකට ඔයාලගේ ප්‍රතිඵලත් මම හිතන්නේ මේ මාසේ අගමැද හරි එන්න ඕනේ. දැන් ඔයාලා ලියලත් සෑහෙන කාලයක් නේ විභාගේ. ඒතර ප්‍රතිඵලත් එයි. ඉතින් අපි හිතනවා එතකොට සාමාන්‍ය තත්ත්වයට එයි කියලා අපිට නැවත පන්ති ආරම්භ කරන්න පුළුවන්. දැන් විශේෂයෙන් හිඟුරක්ගොඩ දරුවන්ට කියන්න ඕනේ හිඟුරක්ගොඩ පුතේ අපි පන්ති පටන් ගත්ත ගමන් මගේම ආයතනයකට තමයි යන්න තියෙන්නේ. මම අලුත් ආයතනයක් හදාගෙන යනවා මේ දවස් ටිකේ. හිඟුරක්ගොඩ ළමයිට මේ පණිවිඩේ. අතන ඔයාලා දන්නවා ඇති ගෝල්ඩන් ෆ්ලවර් හොටෙල් එක ඉස්සරහා තියෙනවා තට්ටු තුනේ බිල්ඩින් එකක්. ඒක මම ගත්තා. ඒක දැන් මේ දවස්වල හදනවා. ඉතින් සම්පූර්ණ ප්ලෑන් ඔක්කොම මේවා කරලා එතන පුළුවන් වුණොත් එක හෝල් එකක් AC කරලා එහෙම ක්ලාස් තට්ටු තුනක යනවා සම්පූර්ණ ආයතනයක් හදනවා. සත්‍යා කියලා ආයතනයක් හැදෙයි. මේ ඉස්සරහට මම ඒ නම ඔයාලට දානවා. සත්‍යා මේ නමින් යන්නේ හිඟුරක්ගොඩ මගේ ආයතනේ. ඉතින් ඒක ඔයාලා දැනගන්න ඊට පස්සේ දන්න හැමෝටම එතෙන්ද එන්න කියන්න ඕන. අපි දැන් මේ සාමාන්‍ය තත්ත්වයට රටපත් වුණාට පස්සේ අපි පන්ති එතන පටන් ගන්නවා. හිඟුරක්ගොඩ පන්ති ගිණුම්කරණය සහ ව්‍යාපාරාධ්‍යනේ පන්ති දෙකත් යන්නේ ගැමුණු සිංහ සර් ව්‍යාපාරාධ්‍යනේ කරනවා. හතුරු සිංහ සර් ගිණුම්කරණයේ පන්තිය කරනවා සාමාන්‍ය පරිදි. අපි පටන්ගෙන තියෙන්නේ පන්ති ඔයාලගේ අර අලුත් පන්ති අපි ඉතින් එතන තමයි පටන් ගන්නෙ කොහොමත්. ඒකත් කියන්න ඕන. ඉතින් ඒ විදිහට යමු අපි. රයිට් ඔයාලගේ මොනවා හරි වෙන කතා කරන්න තියෙනවා නම් දෙයක් කියන්න පුතේ. දැන් ඔයාලට මේ යන විදිය මට කියන්නකෝ පුතාලට තේරෙනවද හොඳයිද? මොනවා හරි ගැටලු තැන් තියෙනවා නම් කියන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් වීඩියෝ එකකුත් දානවා මම ඔයාට. මේක සාකච්ඡාව ඉවරලා දවසක් එකමාරක් යද්දී වාට ඒකේ රෙකෝඩින් එක දානවා. එතකොට ඒකත් බලන්න පුළුවන්. ගැටලුවක් නැද්ද පුතේ? තේරෙනවද යන විදිහ? මට ඉතින් කවුරු හරි කියන්න ඕන. කො හිඟුරක්ගොඩ ළමයි කතා කරන්න බලන්න. ප්‍රශ්නයක් නැහැ සර්. තේරෙනවද? අවුලක් නැහැ නේද? සර් ඔව් කියන්න පුතේ. ඔව්. මෙතන සර් මේ අපි ශ්‍රම විභජනයයි විශේෂීකරණයයි යටතේ ගත්ත දෙකටම මේ වාසි ටික ගන්න පුළුවන්ද? අන්න හරි. ශ්‍රම විභජනය ඇහුවත් විශේෂීකරණයේ වාසිය ඇහුවත් දෙකටම ලියන්න එකම උත්තර පුතේ. මම ඒකයි කිව්වේ අර මුලින්ම මේ ප්‍රශ්නේ දෙකටම පොදුවේ අහන්නත් පුළුවන් වෙන වෙනම අහන්නත් පුළුවන්. මේ උත්තර ටික තමයි මේ ප්‍රශ්නේ කොහොම ඇහුවත් දෙන්නේ. ඒක පොදුවේ ගන්න. වෙන මොනවද තියෙන්නේ? මොකද කියන්නේ පුතේ යන්න අපි ඉස්සරහට. හරි එහෙනම් දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ මේකේ දෙවෙනි කොටස පුතේ. මේ ශ්‍රම විභජනය සහ විශේෂීකරණයේ තියෙන අවාසි කතා කරන්න හදන්නේ. පොදුවේ අපි බලනවා මේකේ තියෙන අවාසි මොනවද කියලා. අවාසි ශ්‍රම විභජනය හා විශේෂීකරණයේ පවතින අවාසි සහගත තත්ත්වයන්. මොනවද මේකේ තියෙන අවාසි? දැන් ඔන්න මෙහෙම කතා කළොත් පුතේ එක ප්‍රධාන අවාසියක් තමයි මේකට එක නමක් තියෙනවා. ඒ තමයි මේ පරායත්තතාව. පරායත්තතාවය. මොකද්ද මේ පරායත්තතාවය කියලා කියන්නේ? පරා කියලා කියන්නේ අනුන් කියන එක. පරායත්තතාවය කියලා කියන්නේ අනුන් යටතේ යැපෙන්න වෙනවා කියන එක. මොකද්ද මේ අනුන් යටතේ යැපෙන්න වෙනවා කියන්නේ? ඒ කියන්නේ දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලියේ
එක එක කාර්ය සඳහා වෙන වෙනම ශ්‍රමිකයෝ පත් කරන්න වෙන හින්දා එක්කෙනෙක්ගේ වැරැද්දක් වුණොත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම ඒ හින්දා බිඳ වැටෙන්න පුළුවන්. දැන් හිතන්නකො මෙහෙම. දැන් අපි හිතමු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අපි කටින් ඩිවිෂන් එකේ එක්කෙනෙක් ඉන්නවා, අයන් කරන්න තව එක්කෙනෙක් ඉන්නවා, වොෂ් කරන්න තව එක්කෙනෙක් ඉන්නවා, මහන අය ඉන්නවා නේද? පැකින් කරන අය ඉන්නවා. මේ එක එකනා එකම භාණ්ඩේ එක පාර්ට් එකක් තමයි කරන්නේ. එතකොට එක පුජ්‍යලයක් මේ ක්‍රියාවලිය තුල වැරැද්දක් කළොත් ඒ වැරැද්ද සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියටම බලපානවා. හිතන්නකො වැරැද්ද සිද්ධ කළේ රෙදි කපන කෙනෙක් කියලා. එයා වැරදි මිම්මකට අනුව රෙද්ද කපලා තියෙන කියලා හිතන්නකො. දැන් අර මහාන අය කොච්චර හොඳට මැහුවා. ඊට පස්සේ අයන් කරන අය කොච්චර අයන් කළා. වොෂ් කරන අය කොච්චර හොඳට අයන් කරත්, පැකින් කරන අය කොච්චර නිවැරදිව පැකින් කරත් වැඩක් නැහැ. මහාන රෙද්ද කපලා තියෙන්නේ වැරදි මිම්මකට. එතකොට ඒ එක්කෙනෙක් කරපු වැරද්ද හින්දා අනිත් අය කොච්චර නිවැරදිව කළත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම අසාර්ථක වෙනවා. ඒකට තමයි කියන්නේ පුතේ පරායත්තතාවය කියලා. ඒ කියන්නේ අනිත් අය මත යැපෙන්න වෙනවා. ඒ කියන්නේ Tamanට දැන් ඔයා සම්පූර්ණම කමිසෙ මහන්නේ එක්කෙනෙක් නම් එතන පරායත්තතාවයක් නැහැනේ. ඒ පුජ්‍යලයා තමයි සම්පූර්ණ නිෂ්පාදනය වෙනුවෙන් වග කියන්නේ. එයා වැරද්දක් කළොත් සම්පූර්ණ කමිසෙම ඩැමේජ් වෙනවා. ඒ එක්කනාමනේ බලපාන්නේ. නමුත් මෙතන එහෙම නෑ. වෙන කෙනෙක්ගේ වැරද්දක් හින්දා Taman හරියට කළත් ඒ ක්‍රියාවලියම අසාර්ථක වෙන්න පුළුවන්. ඒක තියෙනවා මේ ශ්‍රම විභජනයේ විශේෂීකරණය තුල. ඒක අවාසියක් කියලා අපි දකින්නේ. ඒකට අපි කියන්නේ පරායත්තතාවය. ඊළඟට තව අවාසියක් තමයි පුතා මෙහෙම. තව අවාසියක් තමයි මේක ඇවිල්ලා ආයතනෙ නෙමෙයි මේ අවාසිය තියෙන්නේ. ශ්‍රමිකයන් පුජ්‍යල සංවර්ධනයට බාධාවක් තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? පුජ්‍යල සංවර්ධනයට වෙන බාධාව මොකක්ද? ඒ කියන්නේ ශ්‍රමිකයාට සිද්ධ වෙනවා පුතේ නිෂ්පාදන ක්‍රියාවලියේ කුඩා එක කාර්යයක පිළිබඳ විතරයි එයාට දැනුමක් ලැබෙන්නේ. සමස්ත නිෂ්පාදනයම එයාට කරන්න හැකියාවක් නැහැ. ඇයි? දැන් කමිසේ මහන කෙනාට දැන් කාර්යයට සම්බන්ධ වෙච්ච කටින් ඩිවිෂන් එකේ කෙනා ඇඳුම කපන එක විතරයි එයා දන්නේ. සමහරට කොලර් එක කපන එක විතරයි දන්නේ. සමහරට බොත්තම් කාසි කපන එක විතරයි දන්නේ. සමහරට ඇඳුම් අයන් කරන එක විතරයි දන්නේ. සමහරට හොදන එක විතරයි දන්නේ. ඉතින් එයා කිසි දැනුමක් එයාට නැහැ. දැන් අවුරුදු 10ක විතර පළපුරුද්දක් තියනවා කියලා හිතන්න බ්‍රැන්ඩික්ස් ගාමන්ට් එකේ. එයා ඒ අවුරුදු 10ටම කරලා තියෙන්නේ කොලර් එක කපන එක විතරයි. එතකොට එයාගේ පුද්ගල සංවර්ධනයක් වෙලා නැහැ. නමුත් බලන්න කුඩා ටෙලර් ෂොප් එකකට ඇඳුම් අහන්න යන කෙනෙක් මාස 6ක් 7ක් 8ක් යනකොට එයාට සම්පූර්ණ කමිසයක් මහන්න පුළුවන්, කලිසමක් මහන්න පුළුවන්, සරමක්, ගඟුමක් නේද ඕන ඇඳුමක් ඒව මහන්න සම්පූර්ණ දැනුම එයාට ලැබෙනවා. අවුරුදු 2-3ක් යද්දී ඕනම ඇඳුමක් මහයි. එතකොට එයාට පුළුවන් තනියෙන් උනත් ගිහිලා ෂොප් එකක් පටන් ගන්න. දැන් අර බ්‍රැන්ඩික්ස් ගාමන්ට් එකේ කෙනාට එළියට ගිහිලා පටන් ගන්න පුළුවන් තනියෙන් ෂොප් එකක් කොලර් කපනු ලැබේ. කවුරුත් කොලර් එක කපා ගන්න එනවද ඉතින්? නැත්තම් බොත්තම් කාසි කපනු ලැබේ. නේ අනිත් ඔක්කොම කරන කොහෙන් හරි බොත්තම් කාසි කපා ගන්න එයා ගාවට යන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ නේ පුතා. ඒ කියන්නේ පුජ්‍යල සම්වර්ධනයේට ගැටලුවක් තියෙනවා. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක තමයි මේ ශ්‍රම විභජනය හා විශේෂීකරණය කිරීම තුලින් අපි කියනවා මේ රැකියාවක් පිළිබඳ තියෙන අවධානම වැඩි. රැකියාවක් හොයාගන්න තියෙන අවධානම. ඒ කියන්නේ දැන් බලන්න දැන් ටෙලර් ෂොප් එකක වැඩ කරපු කෙනෙක් ඕනම ඇඳුමක් මහන්න පුළුවන් නම් එයාට ඕනම තැනකට යාව ගන්න කැමතියි. මොකද එයාට ඕනම ඇඳුමක් මහ ගන්න පුළුවන්. හැබැයි ඇඟලුම් ආයතනයේ කර ශ්‍රම විභජනයේ යටතේ හිටපු කෙනෙකුට දන්නේ බොත්තම් කාසි කපන්න විතරයි. එයාව ගන්න කැමති දෙයට බොත්තම් කාසි කපන තැනකින් විතරයි. හැමදේම ඕවරෝල් නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට ඉල්ලුම වැඩි. නේද? නමුත් අර එක දෙයක් විතරක් දාන්න කෙනෙකුට සමහරට රැකියාවක් සොයා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලි කියන එක. දැන් උදාහරණයක් මම දැන් අපේ ඉස්කෝලේත් සම්බන්ධ වෙලා ඉන්න හින්දා විෂයන් කීපයක් උගන්වනවා. ඒක ඇත්ත. හැබැයි එකම විෂය මම උගන්වලා තිබ්බොත් එහෙම වෙන විෂයක් උගන්වන්න මට යන්න තැනක් රස්සාවක් හොයාගන්න බෑ. මට ආර්ථික විද්‍යාව උගන්වන තැනකට යන්න තියෙනවා. ඒත් එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. නේ? ඒ හින්දා අන්න
රැකියාව පිළිබඳ අවදානමක් තියෙනවා. ඊළඟ වෙන මොනවද තියෙන මේකේ අවාසි? තව එකක් හිතුවා. ශ්‍රම විභජනය තුලින් මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් ඔයා හිතන්න දැන් අපි එකම කාර්යයක දිගින් දිගටම නිරත වෙද්දී පුතා රැකියාව පිළිබඳ තියෙන සතුට තෘප්තිය කැමැත්ත මොකද වෙන්නේ? වැඩි වෙනවද? නෑනේ. එකම දේ හැම වෙලෙම කරන දැන් අද උදේ ඉඳලා බොත්තම් කාසි කපන එක තමයි කරන්නේ. හෙටත් ඒක කරන්නේ. මාසයක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ ඒකමයි කරේ. ඉදිරියටත් ඒකමයි කරන්න තියෙන්නේ. ඒතර ඒක මතක් වෙද්දිත් එපා වෙනවා. නේ? එකම කාර්යය තුල දිගින් දිගටම නියැලෙනකොට රැකියාව කිරීම පිළිබඳ තියෙන මානසික තෘප්තිය සතුට ටිකෙන් ටික ෂේ වෙලා යනවා. ඒකට අපි කියනවා රැකියාව පිළිබඳ ආතතිය වර්ධනය වෙනවා. සේවක ආතතිය එපා වෙනවා රස්සාව. අන්න ඒ නීරස වීම පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එකම කාර්යය තුල දිගින් දිගටම නියැලෙද්දී මොකද වෙන්නේ? වෘත්තීය රෝගාබාධ වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ ලෙඩ රෝග වැළඳෙන්න පුළුවන්. සමහර විට ස්නායු ආබාධ එන්න පුළුවන්. නැත්නම් ශරීරයේ සමහර අංශ පිළිබඳ නැත්නම් අතපය පිළිබඳ ගැටලු වෙන්න පුළුවන් නේද? එකම ඉරියව්වෙන් වැඩ කරද්දී යන සමහර කොටස් පිළිබඳ ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම වෙනවා. දැන් අපි මට හොඳ මතකයක් තියෙනවා. දැන් අපි පැත්තේ ඉන්නවා කොණ්ඩේ කපන මිනිස්සෙක්. නැත්නම් අපිත් කොණ්ඩේ කපන්නේ අයියගෙන්. එයා අවුරුදු 10ක් 15ක් 20ක් තිස්සේ ඒ රැකියාවේ නිරත වෙලා ඉන්නවා. දවසක් මිනිස්සයාට ලෙඩක් ඇද්දා. එකපාරම කකුලේ ඇඟිලි ඔක්කොම ඉදි වෙන්න පටන් ගත්තා. විශාල වෙන්න පටන් ගත්තා. ඇඟිලි කකුලේ ඇඟිලියෙන් මෙහෙම ඉදිමිලා ඈත් වෙලා ලොකුවට හැදෙන්න ගත්තා. පස්සේ ගිහිල්ලා අහලා බලපුවාම දොස්තර කියලා තියෙන්නේ මේ එකම ඉරියව්වෙන් ඉඳීමේ ප්‍රතිඵලය. දැන් එයා හිටගෙන ඉන්න ඕනේ දවසම. පැය 8ක් විතරනේ. සමහර සැලුන් අරින්නේ උදේ 4ට විතර. සැලුන් එක වහද්දි රෑ 10 විතර වෙනවා. කාණ විනාඩි 2-3යි මේ මිනිස්සයාට ප්‍රීති වෙලාවක් තියෙන. කෑම ටික කන්න. ඔච්චරවත් වැඩ. ඉතින් සල්ලිත් හම් වෙනවනේ. තණ්හාව නේද? එතකොට මොකද වුනේ? එකම ඉරියව්වෙන් කාලයක් එහෙම වුණාට පස්සේ මිනිස්සයාට ආවා ඒ වගේ රෝගයක්. පස්සේ මිනිහාට දීලා තිබ්බ බෙහෙත තමයි මිනිහාට කියලා මේ කකුල උඩට ගැට ගහගෙන නිදා ගන්න කියලා. දඬුවම්. කොණ්ඩ කැපීමේ දඬුවම්. දැන් අපිට ඉගැන්වීමේ දඬුවම කොහෙන් හම්බෙයිද දන්නේ නේ? දැන් අපිත් ඒ වගේ වැඩක් කරන්නේ. දැන් අපිත් පැය 6 7 8 තිස්සේ හිටගෙන ඉන්නවා ඉතින්. ඉඳ ගන්න තියෙන ප්‍රමාණය ඊටාම කලාතුරකින් නේ. ඒ නිසා එහෙම ගැටලු වෙන්න පුළුවන්. වෘත්තීය රෝග වැළඳෙන්න පුළුවන්. ඒවට අපි කියනවා වෘත්තීය රෝගාබාධ වලට ගොදුරු වීම කියලා. ඒතර මම මේ අවාසි 5ක් විතර කියලා දුන්නා. ඒ ටිකත් ලියමු පුතේ. හරි. ලියා ගන්න බලන්න. තේරෙනවද පුතේ ටික? තේරිති නැති අය ඉන්නවා නම් මට කතා කරන්න. ලියා ගන්න පළවෙනි අවාසිය. පළවෙනි එක ලියන්න. පරායත්තතාවය. පරායත්තතාවය. ඒක යටතේ ලියන්න. එනම් එක් ශ්‍රමිකයෙකුගේ අකාර්යක්ෂමතාවය සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම බිඳ වැටීමට හේතු වීම. එක් ශ්‍රමිකයෙකුගේ අකාර්යක්ෂමතාවය සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම බිඳ වැටීමට හේතු වීම. බිඳ වැටීමට හේතු වීම. දෙවෙනි එක ලියන්න. පුද්ගල සංවර්ධනයට බාධා වීම.
පුද්ගල සම්වර්ධනයට බාධා වීම. පුද්ගල සම්වර්ධනයට බාධා වීම. එනම් කිසියම් ශ්‍රමිකයෙකුට සමස්ත නිෂ්පාදනයම සිදු කිරීමේ හැකියාව නොමැති වීම නිසා පුද්ගල සංවර්ධනයට බාධා පැමිණේ. ඊළඟ තුන්වෙනි එක ලියන්න පුතේ. තුන්වෙනි එක ලියා ගන්න. ශ්‍රමිකයින් හට නව රැකියා අවස්ථාවක් සොයා ගැනීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන් පැන නැගීම. ඊළඟ එක හතරවෙනි එක එකම කාර්යය තුල දිගින් දිගටම නියැලෙන විට රැකියා තෘප්තිය අහිමිවීම හෙවත් සේවක ආතතිය වර්ධනය වීම. ඊළඟ වාසිය අවසාන එක අපි ලියමු. එකම කාර්යය තුල දිගින් දිගටම නියැලෙන විට වෘත්තීය රෝගාබාධවලට මුහුණ දීමට සිදුවීම. හරි. පුතේ ඔතනින් මම හිතුවේ අද දවසේ උගන්වන දේ පොඩ්ඩක් නවත්තන්න. මම හිතන ගොඩාක් දුරට කතා කරපුවාම බෝරින් වෙයි ඔයාට. පුතේ දැන් ඔන්න අපි ශ්‍රම විභජනයේ විශේෂීකරණය දක්වා කතා කරගෙන ශ්‍රමය කියන පාඩම 99%ක් ඉවර කළා. තව චූටි කොටසක් තියෙන එක අපිට ඊළඟ දවසේ කළ හැකියි.